එහෙනම් පාඩම් පටන් ගමු පුතේ. පොඩි අයහපත් කාලගුණයක් නම් තියෙනවා තමයි ගොරවන්න නැත්තම් සම්බන්ධ වෙලා ඉන්න ගොරවනවා නම් දී වුණාට ගැටලුවක් නැහැ. භූතයට හා ඒ වගේ සිදුවන චලන. දැන් පුතේ අපි ගිය සතියේ සහ ඊට කලින් සතියේ කතා කරේ පෘථිවියේ ව්‍යුහය සහ ඒ පෘථිවියේ අන්තර්ගත මූලද්‍රව්‍ය පිළිබඳව කතා කරා. ඊට පස්සේ පෘථිවියේ තියෙන ප්‍රධාන ස්තර 3 ගැන කතා කරා. ඒ වගේ දේවල් ටිකක් කතා කරේ. එතකොට අපි දන්නවා පෘථිවියේ මතු පිටම තියෙන ස්තරය අපි හැඳින්වුවා පෘථිවි කබොල කියලා. ඒතර පෘථිවි කබොල නිර්මාණය වෙන්න දායක වෙලා තියෙනවා පස් වැලි ඊට පස්සේ පාෂාණ කොටස් ඒ වගේ දේවල් මතු පිටින්ම තියෙන ස්තරය. එතකොට මේ පෘථිවි කබොල මෙහෙම අපි ගෝලාකාර වස්තුවක් විදිහට පෘථිවිය සැලකුවම මේ පෘථිවි කබොල කියන්නේ තනිකර ඒකාකාර ස්තරයක් නෙමෙයි පුතේ. මේක කොටස් කීපයකට කැඩිලා තියෙන්නේ. කියන්නේ භූතටි කීපයකින් නිර්මාණය වෙලා තියෙනවා කියලා කියනවා. පෘථිවි කබොල කියන බාහිර කොටස භූතටි කීපයකින් නිර්මාණය වෙලා තියෙනවා කියලා කියනවා. දැන් උදාහරණයක් මේක තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වොත් අපි මේ පෘථිවියේ ව්‍යුහය පුතේ උපමා කරා නේද? බිත්තරයක තියෙන ව්‍යුහයට මේ බලන්න. හරි. බිත්තරයක හැඩය අපි මෙහෙම අරගමුකෝ. එතකොට අපි හිතමු මේ පිටතින්ම තියෙන රේඛාව බිත්තර කටුව කියලා. ඊට පස්සේ ඒකට ඇතුළතින් බිත්තර සුදු මදයක් ඊටත් ඇතුළතින් බිත්තරයට තියෙන කහ මදයක් තියෙනවා කියලා ගමු අපි මෙහෙම. හරි. කටුව සහිත බිත්තරයක් තමයි මේ තියෙන්නේ. ඒකේ තියෙන ස්තර තුන ඔන්න මම ආකාර තුනකට පෙන්වනවා. එතකොට පිටතින්ම තියෙන්නේ මොකද්ද? පිටතින්ම තියෙන බිත්තර කටුව ඒක සමාන වෙන්නේ හරියට පෘථිවි කබලට. හරිද? ඊට ඇතුළතින් තියෙනවා සුදු මදය ඒක හරියට පෘථිවියේ ප්‍රාවරණයට සමානයි. ප්‍රාවරණය. කහ මදය කියන එක සමාන වෙනවා පුතේ පෘථිවි හරයට. මේ උදාහරණය අපි කිව්වනේ. එතකොට අපි හිතමු දැන් මේ බිත්තරේ තියෙන පිට කටුව පොඩ්ඩක්වත් බිඳිලා නැති අවස්ථාවක් ගැන. දැන් අපිට පෘථිවි කබල ගැන තාම තියෙන අදහස එහෙම වෙන්න පුළුවන්. මේ බිත්තර කටුවට හානි නොවුණු අවස්ථාවක් විදිහට නැත්නම් පෘථිවි කබල ඒකාකාරව තියෙනවා කියලා තමයි අපිට අදහසක් තියෙන්නේ. හැබැයි ඔය කියන බිත්තර කටුව විතරක් මං අඳින්නම් හරස්කඩ ව්‍යුහය පේන්නේ නැති වෙන්න. හරි. මේ තියෙන්නේ බිත්තරේ තියෙන පිටින් තියෙන කටුව කියලා හිතන්න. හරි. ඇතුළේ ව්‍යුහ මොනවත් පේන්නේ නැහැ. හරිනේ. මේ තියෙන්නේ බිත්තර කටුව. තප්පරයක් ඉන්න පුතේ මම වෙන පාටක් පාවිච්චි කරන්නම් මේකට පිට සීමාව පෙන්වන්න. මෙන්න මෙහෙම. හරි නේද? දැන් මේ බිත්තර කටුව අපි හිතමු මොනවා හරි හේතුවක් හින්දා බිම වැටිලා හරි මේකට හැන්දකින් තට්ටු කරාම හරි මේක මෙන්න මෙහෙම කොටස් වලට කැඩෙනවා. මේ බිත්තර කටුව මෙච්චර විශාල කොටස් වලට නොවුණත් පුංචි පුංචි කොටස් වලට මෙහෙම හරි කැඩෙන්න ගන්නවා. එතකොට තනි කොටසක් නෙමෙයි. කිනික මේවා හා වෙලා තියෙන බව නම් ඇත්ත. නමුත් තනි කොටසක් විදිහට නෙමෙයි තියෙන්නේ. මේ බලන්න. දැන් ඔන්නෝම කොටස් වලට කැඩිලා තියෙන්නේ. එකිනෙකට ඒ කොටස් හැම එකක්ම සම්බන්ධයි තමයි. නමුත් කොටස් වලට කැඩිලා තියෙන්නේ. දැන් මෙතන තියෙන කොටස් කීයක් තියෙනවද කියලා බලන්න. මේ ඔන්න මේක එක කොටසක්. මේක තව කොටසක්. අංක 2. මේ තියෙන තව කොටසක්. මේක තව කොටසක් 4. මේක තව කොටසක් 5. මේක 6. හරි. ඔය විදිහට දැන් මේක කොටස් කීපයකට කැඩලානේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි පුතේ මේ පෘථිවියේ කබොල කියන පෘථිවියේ තියෙන මතු පිට ස්තරය මෙහෙම අපිට පේන්නට තිබුණාට ওই තුන්වෙනි රූපේ තියෙන විදිහට මොහොදු ප්‍රදේශ තියෙනවා, ගොඩබිම් ප්‍රදේශ තියෙනවා. ඒ විදිහට අපිට පේන්න තියෙනවා වගේම මේවා පුතේ අභ්‍යන්තරයෙන් කොටස් වලට බෙදිලා තියෙනවා.
හරියට ඔය බිත්තර කටුව පුපුරලා තියෙනවා වගේ. මම මේ අභ්‍යන්තරයෙන් එක බෙදිලා තියෙන කොටස් ටික පෙන්වන්න වෙනම පාටක් පාවිච්චි කරලා මම අඳින්නම් නිකන් මෙහෙම රූපයක් මේ බලන්න. හරි. අපි හිතමු මෙන්න මේ විදිහට මේ කොටස එකක්. හරි. මෙන්න තව කොටසක්. මේන්න තව කොටසක්. හරි. ඔන්න ඔය විදිහට මේ පෘථිවි කබල කොටස් කීපයකට බෙදිලා තියෙනවා. හරි. අපි හිතමු දල වශයෙන් මෙහෙම බෙදිලා තියෙන්නේ කියලා. එතකොට මේකේ තියෙන මේ එක එක කොටසක් අපි භූතැටියක් කියලා හඳුන්වනවා. ඔන්න එකයි භූතැටියක් මම නම් කරා. මේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පිටන භූතැටිය. අපි ඒකට කියනවා ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටිය කියලා. හරි. ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වන භූතැටි කීපයකට පෘථිවිය බෙදිලා තියෙනවා. හරිද? එතකොට භූතැටි මේ බෙදිලා තියෙන භූතැටි එකිනෙකක් මේ ප්‍රාවරණය කියන කොටසේ තියෙන ද්‍රව තත්ත්වයේ තියෙන පාෂාණ කොටස් මත පාවෙමින් තමයි තියෙන්නේ. ප්‍රාවරණය කොටසේ තියෙන ද්‍රව තත්ත්වයේ තියෙන පාෂාණ කොටස් තියෙනවා කියලා කියන අපි කිව්වා ගිය සතියේ ලාවා උඩ තමයි ඔය පෘථිවි කබල කියන කොටස පිහිටලා තියෙන්නේ. ඒ මත පාවෙමින් තමයි තියෙන්නේ. හරිද? දැන් අපි මේක පුතේ පොඩ්ඩයි හැඳින්වීමක් ලියලා රූප සටහනක් මගින් පැහැදිලි කරගමු. ඊළඟට අපි වීඩියෝ ක්ලිප් එකකට යමු. හරිද? මෙහෙම ලියා ගන්නකෝ. නිල් පෑන් අරගෙන ලියන්න මෙහෙම. මෙහෙම ලියා ගන්න. පෘථිවි කබල යනෝ ඒකාකාරව පවතින තනි ස්තරයක් නොවන අතර ඒකාකාරව පවතින තනි ස්තරයක් නොවන අතර පෘථිවි කබල යනු ඒකාකාරව පවතින තනි ස්තරයක් නොවන අතර භූතැටි කිහිපයකින් නිර්මාණය වූ කොටසකි. භූතැටි කිහිපයකින් නිර්මාණය වූ කොටසකි. පෘථිවි කබල යනු ඒකාකාරව පවතින තනි ස්තරයක් නොවන අතර භූතැටි කිහිපයකින් නිර්මාණය වූ කොටසකි. හරි. මේක ලියලා ඉවර නම් අපි ඊළඟ පින්තූරට යමු. හරි. මේ බලන්න. දැන් ওই තියෙන පින්තූර ඇඳගම් පුතේ අපි උදාහරණ කියලා දාලා මේ පින්තූර ඇඳගන්න ටක් ගාලා මම මේ අවසානට ඇඳපු පින්තූර පුතේ පොඩ්ඩක් මකලා නැවත මම අඳිනවා. මේක අඳින්න පටන් ගන්න. කලින් ලියපු කොටස ලියා ගන්න බැරි වෙන කෙනෙක් ඉන්නවද පුතේ? පෘථිවි කබල යනු ඒකාකාරව පවතින තනි ස්තරයක් නොවන අතර භූතැටි කීපයකින් නිර්මාණය වූ කොටසක කියලා තමයි අපි ඉස්සෙල්ලා ලියාගත්තේ. හරි නේද? හරි අපි රූපය අඳින්න පටන් ගමු. ඉක්මනට පැන්සල පාවිච්චි කරලා රූපය ඇඳ ගන්න බලන්න.
අපි මෙහෙම දල වශයෙන් පෙන්නමු ගොඩබිම් තියෙන ප්‍රදේශය සහ මුහුදු ප්‍රදේශ ටික. ඔන්න ඔය විදිහට. ඔයාලඟ පුතේ පාට පැන්සලක් තියෙනවා නම් පසුව ඒවා පාට කරගන්න. දැනට මම මේ විදිහට මේක පෙන්නනවා. හරි. පෘථිවි කබල කියලා මම ඒ කොටස නම් කරා. බූතැටි පෙන්නන මායිම් පුතේ මම අඳින්න රතු පාටින්. ඔන්න ඉන්දියාව සහ ඕස්ට්‍රේලියා ප්‍රදේශයටත් එක්ක තනි බූතැටියක් මේ විදිහට ඇඳගන්න. හරි. ඊට පස්සේ මේ අප්‍රිකානු ප්‍රදේශත් අයිති වෙන විදිහට ඊළඟ බූතැටිය. ඔය විදිහට හරි ඔහොම කොටස් ටිකක් අපි ඇඳගමුකෝ කීපයක්. ඔන්න ඔහොම ඔය කොටස් ටික විතරක් ඇඳගන්න බලන්න. මම මෙතනින් දානවා පුතේ කොටස් වලට බෙදුණු බිත්තර කටුව සමාන වෙනවා බූතැටි වලට කියලා. දෙවෙනි පින්තූරයට යටින් මම ඒක ලියාගත්තේ. හරි. ඊට පස්සේ මම මේ දැන් ඇඳලා තියෙන පින්තූරේ මේ අපි අයිති වෙන බූතැටිය නම් කරගමු. මෙන්න ඉන්දියාව, ශ්‍රී ලංකාව, මේ පැත්තේ ඕස්ට්‍රේලියාව. ඒ කොටස් තුනටම අයිති වෙලා තියෙන මේ රතු පාට සීමාව ඇතුලේ තියෙන කොටසට අපි කියනවා ඉන්දු ඕස්ට්‍රේලියානු බූතැටිය කියලා.
හරි මේ විදිහට. එතකොට පුතේ මේ බූතැටි මායිම් ඔය රතු පාටින් ඇඳලා තියෙන පුතේ බූතැටි දෙකක් වෙන් වෙන සීමාවනේ. එතකොට අපි ඒවට කියනවා බූතැටි මායිම් කියලා. රතු පාට කොටසක් අපි නම් කරලා එතනින් දාගමු බූතැටි මායිම කියලා. මම මේ පැත්තෙන් ඉතලයක් ගන්නම්. මේ ඉතලයක් දාලා ඉතින් ලියා ගන්න බූතැටි මායිම්. තව බූතැටි කීපයක් අපි මෙතන නම් කරගමු. මේ පහලින් තියෙන එක අපි නම් කරමු ඇන්ටාර්ටිකා බූතැටිය. ඇන්ටාර්ටිකා බූතැටිය. මේ කොටස නම් කරන්න පුළුවන් අප්‍රිකා බූතැටිය. මේ කොටස පැසිෆික් බූතැටිය. හරි. අඩුම ගාන පුතේ ඔය ඉන්දෝ ඕස්ට්‍රේලියානු බූතැටිය කියන එක හරි ඇඳලා නම් කරගන්නකෝ. මේක අඳින්න චූටි වෙලාවක් ඔයාට යයි. ඔය බූතැටි මායිම් පුතේ රතු පාට පැන්සලකින් ලකුණු කරගන්න පාට පැන්සලක් පාවිච්චි කරලා වෙන පාටකින් පෙන්නන්න. හරි. මේක ඇඳලා ඉවර නම් අත උස්සන්න කොහොමද? ඇඳලා ඉවර ළමයි අත උස්සන්න. ඔයාලා පුතේ මේ එක්කම ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නවා නම් හොඳයි. හැමෝම ස්ක්‍රීන් ෂොට් එකක් අරගන්න. මොකද හේතුව එතකොට අඩුපාඩු තිබුණොත් ගෙදරදී ඒ විදිහට පාට කරගන්න පුළුවන්. දැන් පන්තියට පාට කරන්න වෙලාව හම්බෙන්නේ නැහැ නේ පුතේ. හරි. ගෙදරදී පාට කරගන්නත් බලාගෙන ස්ක්‍රීන් ෂොට් එකක් අරගන්න. තව විනාඩියක් හෝ දෙකක කාලයක් දෙන්නම්. දැන් ළමයි දෙන්නේ අත උස්සලා තියෙන ඇඳලා නම් කරලා ඉවරයි කියලා. අනිත් අයට විනාඩි 2ක් 3ක් විතර දෙන්න. ඒ අතර ඇඳලා ඉවර කෙනෙකුට ඕන නම් පාට කරගන්න පුළුවන්. හරි 3 දෙනෙක් 5 දෙනෙක් ඉවරයි. 6යි 7ක් ඉවරයි නේද? හරි තව 4 දෙනෙක් ඉන්නවා. ඉක්මන් කරන්න බලන්න. ඊසෙන්දු සවිත පියුමි දිනගි. හරි තව දෙන්නයි සවිතයි දිනගී විතරයි ඉන්නේ. හැමෝම පුතේ මේක පින්තූරයක් අරගන්න ස්ක්‍රීන් ෂොට් එකක් අරගන්න ගෙදරදී පාට කරන්න. හරිද? සවිතයි දිනගී ඉවර නම් පුතේ අත උස්සන්න.
හොඳයි දැන් නම් වෙලාව ඇති නේද? සවිත තව වෙලා මදි නම් පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න ගෙදරදී ඇඳගන්න. අපි මේකට යටින් පුංචි සටහනක් ලියාගමු. හරි ඔක්කොම ඉවර වුණා නේද? right හොඳයි. මේකට යටින් චෝටි සටහනක් ආපහු අපි ලියා ගන්නවා. නිල් පෑන ගන්න. ඉහත පළමු රූපයේ ඉහත පළමු රූපයේ පෘථිවි ස්තර ආදර්ශනය කිරීම සඳහා පෘථිවි ස්තර ආදර්ශනය කිරීම සඳහා භාවිතා කරන ලද බිත්තරයක් පෙන්වා ඇත. එහි කොටස් වලට කැඩුණු බිත්තර කටුව කොටස් වලට කැඩුණු බිත්තර කටුව බූතැටිවලට බෙදුණු පෘථිවි කබොල ආදර්ශනය කරයි. වරහන් ඇතුලේ දෙක රූපය හරි නේද? කොටස් වලට කැඩුණු බිත්තර කටුව බූතැටි වලට බෙදුණු පෘථිවි කබොල ආදර්ශනය කරයි. මෙන්න මෙතනින් කමාවක් දාගත්තා නම් හොඳයි පුතේ. බිත්තර කටුව කියන තැනින් හරි නේද? අලුත් රෝලකින් ලියන්න. මෙම බූතැටි ප්‍රාවරණය මත පාවෙමින් පවතින අතර ඒවා එකිනෙක අතර සාපේක්ෂ චලනද සිදුවිය හැක. හරි. right. තව එක වාක්‍යයක් ලියමු පුතේ මෙහෙම. එතෙන්ටම ලියා ගන්න. බූතැටි එකිනෙක අතර නැත්නම් ඒවා එකිනෙක අතර සාපේක්ෂ චලනද සිදුවිය හැක. එසේ සාපේක්ෂ චලන සිදුවිය හැකි
ප්‍රධාන ආකාර තුනක් පහත දැක්වේ. ප්‍රධාන ආකාර තුනක් පහත දැක්වේ. හරිද? සාපේක්ෂ චලන සිදුවිය හැකි ප්‍රධාන ආකාර තුනක් පහත දැක්වේ. හරි. දැන් පුතේ අර අපි කලින් ඇඳපු පින්තූරට යමුකෝ. දැන් මේක මෙහෙම අපි බූතැටි කීපයක් මෙතන මෙහෙම ඉතාම සරලව පෙන්නලා තිබුණාට මේවා මහා විශාල ප්‍රමාණයේ ඒවා කියලා ඔයාලට තේරෙන කිලෝමීටර් දහස් ගණනක් දිග පොළව මතු පිටින් සමහර ඒවා පේන්න තියෙනවා. සමහර බූතැටි මායිම්, සමහර බූතැටි මායිම් තියෙන්නේ, සමහර ඒවා නෙමෙයි ගොඩාක්ම බූතැටි මායිම් තියෙන්නේ මුහුද යටින් පෘථිවි කබල කොටස් වලට වෙන් වුණු අවස්ථා තමයි තියෙන්නේ. ඒවා බාහිරින් බලා ගන්න බෑ. සමහර බූතැටි මායිම් විතරක් පොළව මතු පිටින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බූතැටි දෙකක් අතර කොහොමද චලන සිදු වෙන්නේ කියන එක තමයි අපි ඊළඟට බලන්න යන්නේ. බූතැටි මායිම් අතර සිදුවන චලන ආකාර දෙකක් තියෙනවා කියලා ආකාර තුනක් තියෙනවා කියලා කිව්වනේ. මේ බලන්න. පළවෙනි ආකාරය අංක 1 දාලා ලියා ගන්න කළු පෑනෙන්. අංක 1 දාලා ලියන්න. අபிසාරී තැටි මායිම. අபிසාරී තැටි මායිම. හරි. කොහොමද අපි අபிසාරී තැටි මායිමක් පෙන්වන්නේ මේ බලන්න. බූතැටි දෙකකින් ඊටාම පුංචි කොටසක් තෝරගෙන ඒ කොටස් එකිනෙක මේ හතරැස් හැඩයකින් මෙහෙම පෙන්නනවා මේ බලන්න. රයිට්. ඔන්න එක බූතැටි මායිමක්. හරිද? මම ඔන්න එකට කොළ පාට වර්ණය දැම්මා. මේකටම හේතු වෙලා තියෙන ඊළඟ බූතැටි මායිම මම දැන් ආය අඳින්න යන්නේ මේ බලන්න. අපි හිතමු ඔන්න මම මෙහා පැත්තේ රූපෙන් අඳින්නේ පළවෙනි බූතැටියට හේතු වෙලා තියෙන දෙවැනි බූතැටිය. හරිද? මම ඒකට දානවා ලා කොළ පාට වගේ වර්ණයක්. හරිද? ඔන්න මම ඒකේ පහළ කොටසත් පෙන්වන්න ඕන නිසා අපි හිතමු මෙහෙම මේ කොළ පාටින් පෙන්වලා තියෙන ස්තරය පෘථුවිය මතු පිට තියෙන තෘණ වලින් ආවරණය වෙච්ච ප්‍රදේශයක් තමයි නිරූපණය කරන්න කියලා. මේ බලන්න. මේ පහළට පෙන්වන්නේ මම පෘථිවි කබලේ තියෙන ඝනකම. හරි. ඔන්න එතකොට මම මේක ඇන්දේ ඝනකාභ හැඩති වස්තු දෙකක් විදිහට තමයි ඇඳලා තියෙන්නේ. අද තියෙන පින්තූර නම් ඔයාලට චුට්ටක් අඳින්න අමාරුයි වෙනදට වඩා නේද? හරි කමක් නෑ. මේක අපි ඇඳගමුකෝ හිමීට පුතේ. හරි. තියෙන්නේ බූතැටි දෙකක්. මම මේවට වර්ණ දානවා. මේ පෘථිවි කබලේ ඝනකම පෙන්වන්න මම මේකට පහළ කොටසට මෙහෙම දාන්නම්කෝ. දුඹුරු පාටින් මම ඒ කොටස දැම්මා. කිලෝමීටර් 5ක විතර ඝනකම එතකොට ওই දුඹුරු පාට කොටසින් පේන්න තියෙන්නේ. එකිනෙක බූතැටි දෙකක් හේතු වෙලා තියෙන අවස්ථාවක්. හරි. මේ බූතැටි දෙක එකිනෙක දෙසට තමයි චලනය වෙන්නේ. මේ බලන්න. පළවෙනි බූතැටිය ඔයාලගේ දකුණු අත පැත්තට චලනය වෙද්දී දෙවෙනි බූතැටිය වම් අත පැත්තට චලනය වෙනවා. මෙහෙම එකිනෙක තද වෙන විදිහට බූතැටි දෙක එකිනෙක දෙසට චලනය වෙන විදිහට තමයි පළවෙනි මායිම් වර්ගයේ තියෙන්නේ.
හරි ඇඳ ගන්නකො මේක. ඊතලයකුත් දාලා අපි පෙන්නම් පුතේ මේ දෙක එකිනෙක දෙසට චලනය වන ආකාරය මෙන්න මෙහෙම. හරිද මේකද පුතේ අපි මේ එක බෝතැටයක් මේ බලන්න මෙන්න මේ බෝතැටි චුට්ටක් අපි උස්ස වැඩි කරලා අඳිමු. ඔය ලාකොල පාටින් තියෙන බෝතැටි අනිත් බෝතැටිට වඩා ටිකක් උසින් තියෙන වගේ පෙන්වන මේක වඩාත් හොඳයි කියලා හිතෙනවා මට. මේ බලන්න. මෙන්න මෙහෙම මම මේක චුට්ටක් උස වැඩි කරනවා. හොඳයි. දෙවෙනි බෝතැටි මම ඝනකම චුට්ටක් වැඩිපුර පෙන්වනවා. ආලත් ඒක පොඩ්ඩක් මකලා හදාගන්න පුතේ ඝනකම. ඇඳලා ඉවරයි අත උස්සන්න. ඒ ඝනකම් පොඩ්ඩක් උසට හදාගන්න. පළවෙනි එකට වඩා දෙවෙනි එක උසින් තියනවා වගේ පෙන්වන්න. හරි මේ විදිහට. ඇඳලා ඉවර කට්ටියට පුතේ ටග් ගාලා වර්ණ දාගන්න පුළුවන්. අනිත් අය ඇඳලා ඉවර වෙන්න වෙලාව තියෙන නිසා මම කරන්නේ. හරි 6 දෙනෙක් ඉවරයි. 7ක් ඉවරයි නේද? නැත්නම් විනාඩියක් දෙන්නම් ඉවර කරගන්න ඉක්මනට. සවිත සඳුනි දිනගි උමේෂා සඳුනි ඉවර නම් අත උස්සන්න. හරි තව 4 දෙනා ඉන්නේ 9ක් ඉවරයි. ශෝක් කොයි පිටුවද යන්නේ මම දැනුයි ජොයින් මොකද්ද පුතේ අහන්නේ උමේෂා? මොන පිටුවද යන්නේ මොන පිටුවද යන්නේ කියන පෙළ පොතේ කියවෙන පිටුවද කියලා අහන්න පුතා. නෑ සර් පිටු කීයක් ගියාද කියලා පුතේ කවුරු හරි පොඩ්ඩක් කියන්න බලන්න මේ අද නෝට් එක ලියාගන්න කොච්චර ඉඩක් ගියාද කියලා. සාමාන්‍යයෙන් පිටුවක් විතරද ගියේ තාම? ඔව් පිටුවක් විතර ඉඳ තියලා මේ රූපය ඇඳ ගන්න කියලා. ඉතින් දැන් අඳින්න වෙලාවක් නැහැ නේ පුතේ. ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. ඊටු එතන ඉඳන් ලියන්න. හරි.
හරි නේද? අபிසාරි තැටි මායිම. right. දිනගේ සවිත ඉවරද? ඉවර නම් අත උස්සන්න පුතේ. හරි පහලින් ලියාගමුද අපි මෙහෙම. හරි යට ලියන්න මෙහෙම. එක් භූතැටියක් එක් භූතැටියක් තවත් භූතැටියක් තෙරපමින් තවත් භූතැටියක් තෙරපමින් එකිනෙක දෙසට චලනය වීම එකිනෙක දෙසට චලනය වීම අபிසාරී තැටි මායිමකදී සිදුවේ. අபிසාරී තැටි මායිමකදී සිදුවේ. හරිද? එක් භූතැටියක් තවත් භූතැටියක් තෙරපමින් එකිනෙකා දෙසට චලනය වීම අபிසාරී තැටි මායිමකදී සිදුවේ. එතකොට මේ බලන්න මේ ඇඳලා තියෙන පින්තූරේ මේ භූතැටි දෙකෙන් උඩ සාමාන්‍ය තරමක් ඉස්සිලා තියෙන විදිහට දෙවෙනි භූතැටිය අඳින්න කියලා කිව්වනේ. අන්න මම ඒකට අංක 2 දැම්මා. මේක අංක 1. හරි එතකොට දෙවෙනි භූතැටිය මගින් පළවෙනි භූතැටිය තෙරපලා ඒකට උඩින් එකිනෙකා දෙසට චලනය වෙන විදිහට මේක ගමන් කරන්න පුළුවන්. හරි මේ වගේ අවස්ථාවකදී පුතේ භූමි කම්පාවක් ඇති වෙන්න පුළුවන්. භූ චලනයක් හෝ භූමි කම්පාවක් ඇති වෙන්න හැකියාව තියෙනවා. මේ වගේ අවස්ථාවකදී විතරක් නෙමෙයි ඕනෑම මේ භූතැටි මායිමක් අතර සිදුවන චලනයකදී එහෙම විශාල චලනයකදී දැනෙන චලනයකදී භූකම්පනයක් ඇති වෙන්න හැකියාව තියෙනවා. අபிසාරී තැටි මායිම. ඊළඟ එක දෙවැනි අංකේ දාලා ලියා ගන්න. අපසාරී තැටි මායිම කියලා ලියා ගන්න අංක 2 දාන්න. මම මේ මාතෘකාවම වෙනස් කරනවා. ඒ පොඩ්ඩක් ඉන්නකෝ ඔක ලියා ගන්න. අපසාරී තැටි මායිම දෙවෙනි අවස්ථාව. හරි මම ඒකතර මේ පින්තූරේ මකන්නේ නෑ පුතේ. මේ වගේම පින්තූරයක් ඔයාලට වෙනම අඳින්න වෙනවා. අලුතෙන් මේ ඇඳලා තියෙන පින්තූරේ ඇඳ ගන්න ටක් ගාලා. දෙක පාරක් ඇඳපු නිසා හොරුයි නේද අඳින විදියට ටක් ගාලා ඇඳ ගන්න. මේකෙදි වෙන්නේ පුතේ භූතැටි දෙකක් එකිනෙකට විරුද්ධ දිශාවල් වලට ගමන් කරනවා. භූතැටි දෙකක් ඈත් වෙන විදිහට ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරනවා. බලන්න මම ඊතලයේ දාන්නේ කලින් ඊතලයේ දාලා තිබ්බ පැත්තට විරුද්ධව. මේ එක භූතැටයක් අනෙක් භූතැටියෙන් ඉවතට චලනය වන අවස්ථාව. හරි නේද? මේ රූපය ඇඳ ගන්න ටක් ගාලා. උමේෂ ඉවරද දුව? මේකේ දැන් මේ තියා ටිකට අමතරව තව ටිකක් ලිව්වා අපි. එක් භූතැටියක් තවත් භූතැටියක් තෙරපමින් එකිනෙක දෙසට චලනය වීම අபிසාරී තැටි මායිමකදී සිදුවේ කියලා ලිව්වා. හරි නේද? මම ඒ කොටස අයින් කරනවා දැන්. දැන් තියෙන පුතේ ඔන්න දෙවෙනි පින්තූරේ එකම පින්තූරේ මන් තිබ්බට ඔයාලා අනිත් කලින් ඇඳපු පින්තූරේ ඊතල මාරු කරන්න එහෙම එපා. මේක අලුතෙන් අඳින්න ඕන පුතාලා. හරිද? මට ඇඳ ගන්න.
ඇඳලා ඉවර නම් ටක් ගාලා අත උස්සන්න. දැන් අනිත් අයට කලින් ඇඳලා ඉවරන කට්ටියට පාට කරගන්න පුළුවන් මන්ට පාට පැන්සලකින් උඩ කොටස කොළ පාටින් පහළ කොටස ওই විදිහට දුඹුරු පාටින් පාට කරන්න මේ වෙලාවේ පාට පැන්සලක් නැති දරුවෝ ඉන්නවනම් පුතේ ඒගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. එතකොට ගෙදරදී හිමීට පාට කරන්න. මේකට පැස්ටල් නම් පාවිච්චි කරන්න යන්න එපා. පැස්ටල් පාවිච්චි කරොත් සමහර වෙලාවට ඔයාලට හරියට පාට කරගන්න බැරිනොත් සවුත් වෙලා යයි. ඇඳලා ඉවර නම් අත උස්සන්න පුතේ. මේක ඇඳලා ඉවරනට පස්සේ පුතේ වීඩියෝ ක්ලිප් එක ෂෙයා කරන්න. ඉක්මනට ඇඳ ගන්න. හරි 7 දෙනෙක් අත උස්සලා තියෙනවා ඇඳලා ඉවරයි කියලා. මතක ඇති පුතේ ඊතල දෙක දෙපැත්තට දා ගන්න ඕන. ප්‍රතිවිරුද්ධ දිශාවල් වලට. 8යි 9යි. තව කීප දෙනෙක් ඉන්නවා මම කරන්න. සෞදි නිසාල්, අදීෂ, ඔමේෂා. තව විනාඩියක් දෙන්නම් පුතේ ඉවර කරගන්න. අනිත් කට්ටිය විනාඩිය ඇතුළත ඇඳලා ඉවර කට්ටියට පාට කරගන්න පුළුවන්. ඔමේෂා සවිත ඉවර කරගන්න ඉක්මනට. හරිද? පාට කරලා ඉවරලා අත උස්සන්න බලාගෙන ඉන්න එපා පුතේ. මං කරන්න. හරි තාමත් ඇඳ ගන්න බැරි නම් පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. අපි ඊළඟ කොටසට යන්න හදන්නේ. මේකට ගොඩක් වෙලාව ගන්න බෑනේ පුතේ. හරි. මේ බලන්න වීඩියෝ ක්ලිප් එකට යන්න එහෙනම් අපි. මේ තියෙන පුතේ එතකොට අන පෘථිවි ගෝලය පෙන්වන පින්තූරයක්. අපි බලමු කොහොමද මේකේ බෝතටි බලා ගන්න පුළුවන් කියලා. It happens because hot rock rises, heated by the Earth's core. Near the surface, ඔයාලට පේනවද පුතේ දැන් මෙතන මේ පින්තූරේ ආපහු මුලට ගන්න ටිකක් මේ තියෙන පින්තූරය ඔයාලට පේනවද පෘථිවියේ තියෙන ස්තර ටික පෙන්වලා තියෙන්නේ. එතකොට මතු පිටින්ම තියෙනවා පෘථිවි කබල. හරි මම එතන පොඩ්ඩක් අඳින්නම්කො මේ ප්‍රදේශය පෘථිවි කබල.
එතකොට මේ පෘථිවි කබලේ ඝනකම මහා ලොකු ඝනකමක් නෑ. මේ බලන්න. මම මේක කළු පාටින් ලකුණු කරන්නම් පෘථිවි කබල තියෙන විදිහ මේ. මෙන්න මේ වගේ ඝනකමක් තියෙන. අපි කිව්වා මේක කිලෝමීටර් 5ක් 35ත් අතර ප්‍රමාණයක ඝනකමක් තියෙන. මෙන්න මෙතන භූතැටි මායිමක් මෙහෙම පෙන්වලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ කොටස මොනවද? මේකට තමයි අපි කිව්වේ ප්‍රාවරණය කියලා. ඊට ඇතුළතින් තියෙන කොටසට තමයි මෙන්න මෙතන අපි හරය කියලා කිව්වේ. මේ හරය වෙන් වෙලා තියෙන වෙනම. හරිද? දැන් බලමු ඊටු ටික කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා, මේ භූතයට චලන වෙන්නේ කියලා බලමුකෝ. Happens because hot rock rises, heated by the Earth's core. Near the surface. මේ පෘථිවි ප්‍රාවරණයේ තියෙන විවිධ ද්‍රව්‍ය පුත එක තැනම තියෙනව නෙමෙයි. ද්‍රව තත්ත්වයේ තියෙන පාෂාණ කොටස් හෝ ලෝහ කොටස් ඒවා චලනය වීම සිද්ධ වෙනවා. දැන් ඔය පෙන්වන විදිහට එහා මෙහා චලනය වීම සිද්ධ වෙනවා. Rock spreads in two directions and goes sideways. It begins to lose heat. මේ බලන්න මෙතනදී ඔන්න බලන්න මෙතනදී ඔයාලට එක භූතැටි මයිම් වර්ගයක් බලා ගන්න පුළුවන්. මේ පළවෙනි භූතැටිය මෙන්න මෙහෙම අනෙක් භූතැටිය දෙසට ගමන් කරනවා. ඒ පළවෙනි භූතැටිය පුතේ ඇතුළට යන ස්වභාවයක් තියෙනවා. අනෙක් භූතැටියේ මේ අනෙක් භූතැටිය මෙහෙම තියෙනවා. මේ බලන්න. ඔන්න දෙක කියන භූතැටිය තුළට පළවෙනි භූතැටිය ගමන් කරන එකිනෙකා දෙසට ගමන් කිරීම නිසා මේ දෙක තෙරපීමට ලක් වෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. හරි බලන්නකෝ. The much cooler rock sinks back down. Through this spreading process. සමහර අවස්ථාවකදී මෙන්න මේ වගේ දැන් මෙතන දාලා තියෙන විභේදනය වගේ එකිනෙකාගෙන් ඈත් වීම සිද්ධ වෙන්න පුළුවන්. මේ භූතැටි මායිම් දෙක එකිනෙකින් ඈත් වීම සිද්ධ වෙන්න පුළුවන් හරියට අපසාරී භූතැටි මායිමක් විදියට. Earth's crust is very slowly dragged apart, and it's this that ultimately causes the continents to move. Where the plates collide. මේ තියෙන්නේ භූතැටි දෙකක්. එතකොට අර එකිනෙකා දෙසට චලනය වෙන අවස්ථාවක් තමයි පෙන්වන්නේ. මේක පළවෙනි භූතැටිය නම් මේක දෙවෙනි භූතැටිය කියලා ගමු. එතකොට මෙතන ඔයාලට පේනවා කඳු පන්තියක් තියෙනවා මේ. ඒකට විශාලත්වය ගැන ඔයාලට අදහසක් ඇති කරගන්න පුළුවන්. මේ පැත්තෙන් සාගරය තියෙනවා බලා ගන්න පුළුවන්. සාගර අභ්‍යන්තරයේ භූතැටි මායිම් තියෙන්න පුළුවන් කියලා කිව්වා. ඒකට මේ සාගර අභ්‍යන්තරයේ මේ විදිහට චලන ඇති වෙන්නත් පුළුවන්. ඒක හේතුවෙන් මුහුදු පතුලේ භූමිකම්පා හට ගන්නත් මුහුදු පතුලේ වෙන භූමිකම්පාවක් නිසා මුහුදු ගොඩ ගැලීම් තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. සුනාමි තත්ත්වයක් වගේ. The rock on the seafloor containing carbon from the dead plankton is carried deep into the earth. ඇතුලේ තියෙන්නේ මැග්මා. ලෝදිය කියලා කියන අපි සාමාන්‍ය විහාරයේදී මැග්මා. Is heated, so the rock melts, releasing carbon dioxide. ඔන්න බලන්න. දැන් මේ වගේ අවස්ථාවකදී භූතැටි මායිම ආශ්‍රිතව ඔන්න අර මැග්මා නැත්තම් පොළොව අභ්‍යන්තරයේ තිබුණු ලාවා පෘථිවිය මතට පැමිණීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ කලින් ඔය පෙන්ලා තියෙන කන්ද ගිනි කඳු විවරයක් බවට පත් වෙලා තියෙනවානේ. මේ බලන්න. ඒකේ ලෝදිය ගමන් කරන මාර්ගය වලට පේනව නේද? මේ මතු පාටින් දැම්මා මෙහෙම පොළොව අභ්‍යන්තරයේ තියෙන ලාවා එහෙම නැත්නම් මැග්මා අපි සාමාන්‍ය විහාරයේදී ලෝදිය කියලා කියන්නේ මේවා මේ ගිනි කඳු විවරයෙන් පිටතට එන්න ගන්නවා. එතකොට ඔන්න පෘථිවිය මත පේන්නේ ගිනි කන්දක් විදිහට. හරිනේ. බලමු ඊළඟ කොටස. And gas is returned back into the atmosphere during an eruption. පෙන්වන්නේ ගිනි කඳු ඇති වෙන අවස්ථාවකදී ලාවා පිටතට පැමිණෙන විදිය. Cycle is complete. Hi. Whatever the day brings,
Grammarly helps you commute. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. අபிසාරි තැටි මායිම. එතකොට බෝ තැටි මායිමක් ආශ්‍රිතව පුතේ ගිනිකඳු ඇතිවීමේ අවදානමකුත් තියෙනවා. හරි. ගිනිකඳු ඇතිවීමේ අවදානමක් තියෙනවා බෝ තැටි ආශ්‍රිතව. එතකොට දැන් අරක පෙන්ලා තිබිච්ච විදිහට අපි කන්දක් එහෙම ඇන්දොත් මෙන්න මෙහෙම අපිට එහෙම කන්දක් ඇඳලා පෙන්වන්න පුළුවන් බෝ තැටි මායිමක ඕනනම්. එක හරි අනිත් එකේ වුණත් තියෙන්න පුළුවන්. මේ විදිහට කන්දක් ගිනිකඳු ප්‍රදේශයක් වගේ ඕනනම් අපිට මේක ඇඳලා පෙන්වන්න පුළුවන්. චර සංකීර්ණ කරන්න යන්න ඕනේ. මේ ඇඳලා තියෙන රූපේ ප්‍රමාණවත් අපි ඊළඟ කොටස මෙතනින් ලියා ගමුකෝ. අපසාරි තැටි මායිම කියන එකට පහලින් ලියන්න. සමහර අවස්ථාවලදී බෝතැටි දෙකක් එකිනෙක ඈත්වීම හේතුවෙන් ගැඹුරු අගාධයක් ඇතිවීම සිදුවිය හැක. ගැඹුරු අගාධයක් ඇතිවීම සිදුවිය හැක. බෝතැටි දෙකක් එකිනෙක ඈත්වීම හේතුවෙන් ගැඹුරු අගාධයක් ඇතිවීම සිදුවිය හැක. එවැනි බෝතැටි මායිමක් අපසාරී තැටි මායිමක් ලෙස හඳුන්වයි. හරි නේද? එවැනි බෝතැටි මායිමක් අපසාරී තැටි මායිමක් ලෙස හඳුන්වයි. හරි නේද? තුන්වෙනි අවස්ථාව තුන්වෙනි මාතෘකාව ලියන්නත් මම මෙතන මාතෘකාව අයින් කරලා මෙතන මාතෘකාව ලියන්න අංක 3 දාලා අංක 3 තීර්යක් තැටි මායිම මේකෙදි මම ආපහු අර රූපේ වෙනස් කරනවා. පුතේ මේ බලන්න. ඔයාලට ආයි මේක අඳින්න වෙනවා මේ රූපේ. අඳින්න පටන් ගන්න මේ රූපේ. මම මේක ඊතල දෙක විතරයි වෙනස් කරන්නේ. හරි. මේ අවස්ථාවේදී වෙන්නේ එක බෝතැටියක් අනෙක් බෝතැටිය ස්පර්ශ වෙලා තියෙද්දි නිස්සාගෙන යන එක. බෝතැටි මායිම් දෙකක් එකිනෙක ස්පර්ශ වෙලා ප්‍රතිවිරුද්ධ දිශාවට මෙහෙම ගමන් කරනවා. අනෙක් බෝතැටිය මෙතනින්
ප්‍රතිවිරුද්ධ දිශාවට මෙහෙම ස්පර්ශ වීගෙන ගමන් කරනවා. දැන් පුතේ මේවා චලනය වෙනවා කියලා එක තැනකින් ඉඳන් තවත් තැනකට මහා විශාල වේගයකින් ගමන් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට සෙන්ටිමීටර් 2ක් 3ක් විතර තමයි මේ භූතැටියක් චලනය වීම සිද්ධ වෙන්නේ. පොඩි ප්‍රමාණ වලින් චලනය වීම සිද්ධ වෙනවා. අනුසත් ඔයා දැන් නේද පුතේ ජොයින් උනේ? ඔව් සර් සිග්නල් එක යොයින් ලයින් වලන මෙහෙට හරි. පුතේ මට කවුරු හරි කියනවද චුට්ටක් මේ විදි ඉඩ කොච්චර ගිහින් තියෙනවද කියලා? පිටු කීයක් ගියාද කියලා පිටු බලන්න. දෙකක් දෙකක් ඉඩ තියලා මේ රූපය ඇඳගත්තා නම් හරි නේද? හරි ඉක්මන් කරන්න. විනාඩි 2ක් විතර දෙන්නම්. දැන් කලින්ටත් වඩා චුට්ටක් වෙලාව අඩුවෙන් තමයි දෙන්නේ. දැන් රූප දෙකක් ඇඳගෙන අපිට අඳින්න පුළුවන් දැන් ඊට වඩා ටිකක් වේගෙන් මට ඇඳ ගන්න. මේ අවස්ථාවේදී ඊතල දෙක දාලා තියෙන පැත්ත පිළිබඳව තමයි පුතේ විශේෂ අවධානය යොමු කරන්න ඕනි. එකිනෙකට ස්පර්ශ වෙලා තියෙනවා. එක භූතැටියක් අනෙක් භූතැටි ස්පර්ශ කරමින් විරුද්ධ දිශාවලට චලනය වීමක් සිද්ධ වෙනවා. තීරයක් තැටි මායම ඊතල දෙක නිවැරදි දිශාවලට දාගන්න. කලින් අත උස්සපුවා දන්නේ අපිට 7 දෙනෙක් අත උස්සලා තියෙනවා. ඇඳලා ඉවර නම් ඉක්මනට අත උස්සන්න. හරිද? ඇඳලා ඉවර නම් අත උස්සන්න පුතේ. 8 දෙනෙක් අත උස්සලා තියෙනවා. සිනිත්, සවිත, නිසාල්, අනුසත්, අදීශ, ඔමේෂා. ඒගොල්ලෝ ඇඳලා ඉවර නම් අත උස්සන්න. හරි නේද? තව විනාඩියක් දෙන්න අපතේ. අනිත් අය ඉවර කරගන්න. සවිත, අනුසත්, අදීශ, ඔමේෂා ඉවර කරගන්න ඉක්මනට විනාඩියක් දෙන්න.
හරි නේද? අපි නම් මේකට යටින් ලියාගමු පුතේ සටහන මෙහෙම. නිල් පෑනක් අරගන්න. සමහර අවස්ථාවලදී එකිනෙක ස්පර්ශ වී පවතින භූතැටි දෙකක් එක මත එක ලිස්සා යාම සිදුවේ. එක මත එක ලිස්සා යාම සිදුවේ. එවැනි භූතැටි මායිමක් තීර්යක් තැටි මායිමක් ලෙස හඳුන්වමු. තීර්යක් තැටි මායිමක් ලෙස හඳුන්වමු. එවැනි භූතැටි මායිමක් තීර්යක් තැටි මායිමක් ලෙස හඳුන්වමු. එතකොට අපි භූතැටි මායිම් වර්ග 3 ඉගෙන ගත්තා. පළවෙනි එක අபிසාරී තැටි මායිම, දෙක අපසාරී, තුන්වෙනි එක තීර්යක් තැටි මායිම. දැන් මේක පුතේ ඔයාලට වචන දීලා නැහැ. පොතේ මේ වචන දීලා තිබුණේ නැහැ. නමුත් අපි ඊළඟ පන්තියේදී 8 වසරේදී මේ වචනත් ඉගෙන ගන්නවා. සමහර අවස්ථාවලදී විභාගෙට මේ වචන අහන්න හැකියාව තියෙන නිසා තමයි මේ වචන දුන්නේ. ඒ නිසා ඒව මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි මේ භූතැටි ගැන තවත් චූටි විස්තරයක් ලියාගමු. මම අලුත් පිටුවකට යනවා. මෙහෙම ලියාගන්න නිල් පෑනෙන් අලුත් රූලකින් පටන් ගන්න. දැන් අර ලියපු රූල නෙමෙයි අලුත් රූලකින් ලියන්න. මේ ආකාරයට භූතැටි අතර සාපේක්ෂ චලන සිදුවීමේදී භූතැටි අතර සාපේක්ෂ චලන සිදුවීමේදී භූතැටි අතර සාපේක්ෂ චලන සිදුවීමේදී වසරකට සෙන්ටිමීටර් 2ක් පමණ මම මෙහෙම ලියනවා 2 සෙන්ටිමීටර් පමණ කියලා 2 සෙන්ටිමීටර් පමණ භූතැටි චලනයක් සිදුවිය හැක. භූතැටි චලනයක් සිදුවිය හැක. එතකොට පුතේ මේ භූතැටි චලනවල අවුරුද්දකට සෙන්ටිමීටර් 2ක් වෙන්න ඉතාම හෙමින් භූතැටි එක මත එක ලිස්සලා යන්න පුළුවන්. එකිනෙක ඈත් වෙන්න පුළුවන්. ඒ විදිහට හෙමීට භූතැටි චලනයක් සිද්ධ වෙන්න හැකියාව තියෙනවා.
සමහර අවස්ථාවලදී අර අපසාරී තැටිමායිමක් වගේ එකදී මේ බලන්න අපි අර කලින් පින්තූරට චුට්ටක් යමු කලින් වීඩියෝ ක්ලිප් එකට විනාඩියක් දෙන්න පුතේ Become smarter, one message at a time. ඉන්න මම ෂෙයා කරනවාට පින්තූරේ මේ බලන්න Part. And it's that දැන් මේකේ තිබුණනේ මේ තැටිමායිම් බලන්න හරි මේකට අපි කියනවා අභිසාරී තැටිමායිමක් කියලා අපි මේකට කිව්වේ. ඇයි අභිසාරී තැටිමායිමක් කියන්නේ එක භූත ඇටියක් අනෙක් භූත ඇටිය තෙරපමින් මෙහෙම එකක් මත එකක් චලනය වීම සිද්ධ වෙනවා. මේ භූත ඇටිය මෙහෙම පහළට ගමන් කරනවා අනෙක් භූත ඇටිය කලින් අර චලනය වෙනවා කියපු භූත ඇටියෙන් තෙරපිලා තියෙන. මම ඒවට 1 2 කියලා දාන්න. ඒකට කතා කරන්න ලේසියිනේ. පළවෙනි භූත ඇටිය දෙවෙනි භූත ඇටිය මගින් තෙරපීමට ලක් කරලා තියෙනවා. මේ බලන්න. හරි. එතකොට ලොකු පීඩනයක් මේ භූත ඇටිය මත මෙහෙම ඇති වෙලා පළවෙනි භූත ඇටිය පුතේ ඇතුළට නැවිලා තියෙන්නේ. මේ බලන්න. ඇතුළට නැවුණු ස්වභාවයක් තියෙනවා. මෙහෙම නැවිලා තියෙනවා. මෙහෙම කාලයක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ හොම එක භූත ඇටියක් පළවෙනි භූත ඇටිය වගේ තෙරපීමට ලක් වෙන්න පුළුවන්. මෙහෙම තෙරපිලා තියෙන භූත ඇටිය සමහර අවස්ථාවකදී මොකද වෙන්නේ එක පාරටම ওই විදිහට තියෙන නැතුව පීඩනය දරා ගන්න බැරුව නැවත මේක ඉහළට එකවර එසවීම සිද්ධ වෙනවා. මෙහෙම එකවර මෙතනින් මේ එක ස්ලිප් වෙලා නැත්නම් මේ භූත ඇටි මායිම් දෙක අතර තියෙන පීඩනය නිදහස් වෙලා එක පාරට මේක ඉහළට චලනය වෙන්න පටන් ගන්නවා. ඒක අවුරුදු ගානකදී සිදුවන චලනයක් නෙමෙයි. ඒක මොහොතකින් ක්ෂණිකව මෙහෙම චලනය වෙන්න ගන්නවා. මෙහෙම චලනය වෙනවත් එක්කම මොකද වෙන්නේ? මේ ගැඹුරු මොහොතේ විශාල රළ තරංගයක් ඇති වෙනවා. ඒ විදිහට. ඒ රළ තරංගය වේගෙන් ගොඩබිම දෙසට ගමන් කරනවා. වේගෙන් ගමන් කරනවා කියලා කියන්නේ පැයට කිලෝමීටර් 1000ක විතර වේගකින් ගොඩබිම් පැත්තට ගමන් කරනවා ගැඹුරු මොහොතේදී. මේ ගොඩබිම ආසන්නයට එන්න එන්න මේකේ වේගය අඩු වෙනවා. ඒ වගේම උස එන්න එන්න වැඩි වෙනවා. මෙහෙම එතකොට ගොඩබිම ආසන්නයේදී විශාල උසින් වැඩි රළ තරංගයක් විදිහට මේක ගොඩබිමට කඩාගෙන වදිනවා. මේ වගේ අවස්ථාවකට අපිට සුනාමියක් කියලා කියන්න පුළුවන්. මුහුදු ගොඩ ගැලීම අවස්ථාවක් පවා ඇති වෙන්න පුළුවන් මේ විදිහට පොළොව අභ්‍යන්තරයේ සිදුවන භූමිකම්පාවක් සමග. කොහොමද භූමිකම්පාව සිද්ධ වුනේ? අර තෙරපිලා තියෙන භූත ඇටිය එක පාරට නිදහස් වීම නිසා. අධික තෙරපීමකින් යුතුව තියෙන භූත ඇටිය එක පාරට නිදහස් වෙලා විතාම කෙටි කාලයක් තුළ විශාල ශක්ති ප්‍රමාණයක් නිදහස් වෙනවා. මේ භූත ඇටිය පළවෙනි භූත ඇටිය ඉහළට එස වෙලා යනවා. හරි. ඒක ගැඹුරු මුහුදු පදල සිද්ධ වුණා නම් මේ විදිහට සුනාමියක් ඇති වෙන්න පුළුවන්. අපි අහලා තියෙන ශ්‍රී ලංකාවට ආපු සුනාමිය 2004 නේ. 2004 දෙසැම්බර් 26 සුනාමි තත්ත්වයක් ඇති වුණා. ලංකාවේ මිනිස්සු 40000ක් විතර මුහුදු ගොඩ ගැලීම නිසා මරණයට පත් වුණා. 40000ක් විතර මැරුණා. මුළු ලෝකෙම මිනිස්සු මැරුණා 2,50,000ක් විතර. එතකොට ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච සුනාමි තත්ත්වයක් මේ විදිහට මේ බෝ තැටි අතර සිදුවෙච්ච මේ අභිසාරී තැටි මායිමක සිදුවෙච්ච එක තැටියක ශක්තිය නිදහස් වීම නිසා ඇතිවෙච්ච භූකම්පනයක් කියලා විද්‍යාඥයෝ අදහස් දක්වනවා. ඒකත් මතක තියාගන්න භූකම්පන සහ සුනාමි තත්ත්වත් ඇති වෙන්න පුළුවන් මේ හේතුවෙන්. හරි. ඊළඟ අවස්ථාව දෙවෙනි කරුණ ලියන්න පුතේ. අලුත් රෝලකින් පටන් ගන්න තරුවක් දාලා නිල් පෑනෙන්මයි. හරි මෙහෙම ලියන්න. තෙරපීමට ලක් වී ඇති නිල් පැනෙන් ලියන්න පුතේ. තෙරපීමට ලක් වී ඇති භූතැටියකින්
තෙරපීමට ලක් වී ඇති බෝ තැටීක කියලා ලියන්න. තෙරපීමට ලක් වී ඇති බෝ තැටියක ශක්තිය එකවර නිදහස් වීම හේතුවෙන් එකවර නිදහස් වීම හේතුවෙන් භූමිකම්පා ඇතිවීම සුනාමි ආපදා ඇතිවීම සුනාමි ආපදා ඇතිවීම සිදුවිය හැක. භූමිකම්පා ඇතිවීම සුනාමි ආපදා ඇතිවීම සිදුවිය හැක. හරි නේද? අලුත් රූලකින් ආයි තරුවක් දාලා ලියාගමු. මේක ලියන්න පුතේ පාට පෑනකින්. මෙහෙම ලියා ගන්න. පාට පෑනකින් කිව්ව රෝස් පාට පෑනෙන් ලියන්න. තරුවක් දාලා ලියන්න පටන් ගන්න. භූකම්පනයකදී හරි නේද? භූකම්පනයකදී පෘථිවි අභ්‍යන්තරයේ පවතින විශාල ශක්තියක් එකවර නිදහස් වන බැවින් ජීවිත හානි සහ දේපල හානි විශාල ප්‍රමාණයක් සිදුවේ. මෙසේ විශාල වශයෙන් භූකම්පන ඇතිවන්නේ භූතැටි මායිම් ආශ්‍රිතවය. එසේම භූතැටි මායිම් ආශ්‍රිතව ගිනිකඳු ඇතිවීමේ අවදානම
ඇතිවීමේ අවදානම ඉතා ඉහළ අගයකි. ඉතා ඉහළ අගයකි. එසේම බෝතැටි මායිම් ආශ්‍රිතව ගිනිකඳු ඇතිවීම ඉතා ඉහළ අගයකි. ගිනිකඳු ඇතිවීමේ අවදානම ඉතා ඉහළ අගයකි. හරි එතකොට මතක තියාගන්න පුතේ බෝතැටි මායිමක් ආශ්‍රිතව පිහිටන රටවල් වල නිතර නිතර භූමිකම්පා ඇති වෙනවා. ඒ වගේම ගිනිකඳු ඇති වෙන්නෙත් ඒ වගේ රටවල් වල. අපි ගිය සතියේ ඔයාලට පෙන්වුවා වීඩියෝ ක්ලිප් එකක් අර ගිනිකඳු ඇතිවීම සම්බන්ධව. ඒ වීඩියෝ ක්ලිප් එක මම ආපහුවත් ගෲප් එකට දාන්නම්. ආයෙ බලන්න අරගෙන ඒකේ පෙන්නනවා මේ බෝතැටි මායිම් වස්තර කොහොමද මේ ගිනිකඳු ඇති වෙලා තියෙන්නේ කියලා. ගිනිකඳු පිහිටන ප්‍රදේශ තප්පරයක් ඉන්න පුතේ. ආපහු ඒක මම ෂෙයා කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. බෝතැටි මායිම් ආශ්‍රිතව ගිනිකඳු පිහිටන ප්‍රදේශ සිටීමකින් ඒකේ ඒ වීඩියෝ ක්ලිප් එකේ පෙන්වනවා. ඉන්න බලන්න පොඩ්ඩක් ෂෙයා කරන්න පුළුවන්ද කියලා. හරි මේ බලන්න. ඔය මොනවාද ගිනිකඳු ඇතිවන ස්ථාන තමයි පුතේ මේ තැන් තැන් වල මේ කහ පාටින් සලකුණු කරලා පෙන්වන්නේ. මේ කාලයත් එක්ක භූකම්පන ඇති වුණු ස්ථාන. භූකම්පන නෙමෙයි මේ මොනවාද ගිනිකඳු ඇතිවන ස්ථාන තමයි පෙන්වන්නේ. ඔය තියෙන පුතේ එතකොට පෘථිවිය අර භූ තැටි වලට බෙදිලා තියෙන විදිහ. එතකොට ඒ සීමාවල වල තමයි වැඩි විශේෂයෙන්ම ගිනිකඳු ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔය එක ඉරකින් පෙන්වන්නේ මොකක්ද? එක ඉරකින් සංකේත කරලා තියෙන්නේ ගිනිකන්දක් ඇති වෙච්ච ස්ථානයක්. ඒ වගේ එතකොට මේ පෘථිවිය වටේම ගිනිකඳු ඇති වෙච්ච ස්ථාන බැලුවම ඒ හැම එකක්ම භූතැටි මායිමක ඇති වෙච්ච බව අඳුර ගන්න පුළුවන්. හරි. මේක එතකොට වසර 1000ක විතර ගිනිකඳු පිපිරීම් පිළිබඳව දත් එකතු කරලා මේ ගිනිකඳු ඇති වෙච්ච ස්ථාන මේ සිටීමේ ලකුණු කරලා පෙන්වවම මෙන්න මේ විදිහට මේ බෝතැටි මායිම් ආශ්‍රිතව තමයි ගිනිකඳු ඇති වෙන්නේ කියලා හොයාගෙන තියෙනවා. අර ගිය සතියේ ෂෙයා කරලා තිබුණ වීඩියෝ එක බලන්න පුතේ ආපහු ඒකේ බෝතැටි මායිම් පෙන්වනවා. හරි. එතකොට දැන් මේ ලංකාවට භූකම්පන ඇති වෙන්න අවදානම නැද්ද? ඇති වෙන්න පුළුවන්ද? ගිනිකඳු ලංකාවේ ඇති වෙන්නේ නැද්ද? එතකොට අපි බැලුවොත් එහෙම පුතේ අර
බූතැටි මායිම් දාලා තියෙන සිතියමේ ලංකාව තියෙන කොහෙද කියලා බලමු අපි. හරි. මේ බලන්න. ඔයාලගේ පෙළ පොතේ දාලා තියෙන සිතියමට මම යන්නම්. මේ බලන්න මේකේ ලංකාව තියෙන තැන ඔයාලට හොයාගන්න පුළුවන්ද බලන්න. මම සිතියම තව ටිකක් ලොකු කරා. හරි. එතකොට රයිට් පේනව නේද? මම ඒකේ පොඩ්ඩක් හැඳලා පෙන්නන්නම් මේ බලන්න. ඔයාලට පේනවනේ ඕස්ට්‍රේලියන් ඉන්දියන් බූතැටි කියන එක බලන්න ඉස්සෙල්ලාම. හරි මම ඒ කොටස එතකොට පොඩ්ඩක් highlight කරන්න. ඔන්න මම කහ පාටින් මේ ප්‍රදේශය highlight කරනවා මේ. ඒ බූතැටි විතර. හරි. ඔන්න පොඩ්ඩක් highlight කරා. යන්තම් කහ පාටින් දැන් පේනවනේ. මේ බලන්න. මේ ප්‍රදේශයේ තියෙනවා ඔන්න රතු පේනෙන් අඳින කොටස ඉන්දියාව. මේ තියෙන්නේ ලංකාව. ලංකාව පේන්නේවත් නැහැ. එතකොට ලංකාව කියන රට දූපත බූතැටි මායිමක නෙමෙයි තියෙන්නේ. බූතැටි මායිමකින් මැද තියෙන්නේ. හරි. මේ බූතැටි මායිම තියෙන ප්‍රදේශවල මෙන්න මේ ප්‍රදේශවල වැඩි වශයෙන් භූමිකම්පා ඇතිවීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල ගිනි කඳු ඇතිවීමේ අවදානමත් වැඩි. මේ තැන්වල මෙහෙම ගිනි කඳු ඇති වෙන්න පුළුවන්. මේ බූතැටි මායිමක තමයි ගිනි කඳු ඇතිවීම සිද්ධ වෙන්නේ. මෙහෙම. ඒතකොට සමහර ගිනි කඳු සාගර අභ්‍යන්තරයේ තියෙන්නත් පුළුවන්. පොළොව මත පිට පේන්නේ නැතුව සමහර ගිනි කඳු සාගරයේ යට මුහුදු පතුලේ තියෙන්නත් පුළුවන්. එතකොට ලංකාව වගේ රටක් මේ බූතැටියක මැද ප්‍රදේශයේ පිහිටන නිසා ඒ රටවල් වලට භූමිකම්පා වලින් ආරක්ෂාව තියෙනවා වගේම ගිනි කඳු වලින් ආරක්ෂාව තියෙනවා. හැබැයි මේ බූතැටි ප්‍රමාණය පුතේ කාලයක් යද්දි වෙනස් වෙන්නත් පුළුවන්. දැන් මේ තියෙන බූතැටි අපි හිතමු බැරි වෙලා හරි මොනවා හරි හේතුවක් නිසා මෙහෙම කොටස් දෙකකට කැඩෙනවා කියලා හිතන්නකො. අපේ රටත් අහුවෙන විදිහට මෙහෙම කොටස් දෙකකට වෙන් වුණා කියලා හිතන්න. ලංකාවත් අයිති වෙන විදිහට වෙන් වෙනවා. අන්න එහෙම වුණොත් අලුතෙන් බූතැටි මායිමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී නැවත භූකම්පන ඇති වෙන්නත් ඔය කියන විදිහේ ගිනි කඳු ඇති වෙන්නත් අවදානම තියෙනවා. හරිද? දැනට එහෙම අවදානමක් නැහැ. නමුත් අර පහුගිය දවස්වල ඔයාලට මතකද නැහැ ගිය අවුරුද්දේ එහෙම පොඩි පොඩි භූ චලන ඇති වුණා. භූ චලනයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් භූමි කම්පාවකට වඩා අඩු ප්‍රමාණයේ චලනයකට. භූමි කම්පාවකින් විශාල හානි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ගොඩනැගිලි පොළවට කඩාගෙන ඉట్లా සමතලා වෙන්න පුළුවන්. මිනිස් ජීවිතවලට හානි සිද්ධ වෙනවා. ඊට වඩා මිනිස්සුන්ට දැනෙන නමුත් භූකම්පනයක් සිදු වුණා කියලා දැනෙනවා. නමුත් ඒකෙන් හානියක් සිද්ධ වුණේ නැති අවස්ථාවකට තමයි අපි භූ චලනයක් කියලා කියන්නේ. ඒ වගේ භූ චලන සිදු වෙලා තියෙනවා ලංකාවේ. ඉතින් සමහර විට ඒ වගේ පසු කාලීනව ලංකාවේ භූමිකම්පා ඇති වෙන්න හැකියාවක් තියෙනවා. දැනට නම් එහෙම නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු එහෙම නොවෙන්න කියලා. මෙන්න මෙහෙම දැන් අපි ලංකා සිටියේම නිකන් මෙහෙම දල වශයෙන් යන්දොත් මේ බලන්න මේ ලංකාවේ එක ප්‍රදේශයක් තියෙනවා විශාල හුණුගල් ප්‍රමාණයක් අන්තර්ගතව. මෙන්න මෙහෙම. මේ ප්‍රදේශය මෙන්න මෙහෙම ලංකාවේ මේ කොඳුනාර ටිකක් වගේ මෙහෙම විශාල හුණුගල් වලින් නිර්මාණය වෙච්ච ප්‍රදේශයක් තියෙනවා. මේ හුණුගල් වලින් නිර්මාණය වෙලා තියෙන ප්‍රදේශයේ පහසුවෙන් පෘථිවි කබල බිඳ වැටෙන්න පුළුවන් කියලා භූවිද්‍යාඥයන්ගේ අදහසක් තියෙනවා. එතකොට මේ හුණුගල් වලින් හැදුණු මේ කොඳුනාරටිය වගේ කොටස බිඳ වැටෙනකොට ලංකාවේ සුළු භූචලන ඇති වෙන්න පුළුවන් කියලා අදහස් දක්වනවා. භූචලන මිනිස්සු මැරෙන ප්‍රමාණය විශාල භූමිකම්පා නෙමෙයි. හරි. නමුත් එහෙම ඇති වෙන්නේ නෑම කියලා එහෙම තක්සේරුවක් කරන්න බෑ. ඇතිවීමේ අවදානමක්
අවදානම ගොඩක් අඩුයි කියලා කියන්න පුළුවන්. සෑහෙන අඩුයි. ලංකාවට ඉස්සෙල්ලා සුනාමි තත්ත්වය ඇති වෙලා තිබුණෙත් නැහැ. මුහුදු ගොඩ ගැලීම් ඇති වෙලා නැහැ. ඒ මුහුදු ගොඩ ගැලීමක් ගැන අපි කතා කරන්නේ ඔය බෞද්ධ සාහිත්‍යයේ විහාර මහදේවී කාලේ ඇතිවෙච්ච මුහුදු ගොඩ ගැලීමක් ගැන තමයි කතා කරන්නේ. ඒ කාලේ ඉතින් සුනාමි තත්ත්වය ඇති වෙන්න කලින් මිනිස්සු හිතාගෙන ඉන්නේ නැති මං හිතන්නේ එහෙම මුහුදු ගොඩ ගැලීමක් සිද්ධ වෙන විදිහක් නැහැ. සමහර විට මේක සාහිත්‍යේන බොරු කතාවක් වෙන්නත් පුළුවන් කියලා. කොහොම හරි වසර 100,000 ගානකට පස්සේ නැවත ඔන්න ලංකාවටත් සුනාමි තත්ත්වයක් ආවා. ඉතින් ඒකෙන් මුහුදු ගොඩ ගලන බව අපි දන්නවා. ඒ භූකම්පන ඇති වෙන්නත් සමහර විට පුළුවන්කම තියෙනවා. නමුත් දැනට ඒ තියෙන අවදානම සෑහෙන අඩුයි. මෙහෙම ලියාගමු. ඒක යන චූටි හැඳින්වීමක්. හරි. තරුවක් දාලා අලුත් රෝලකින් ලියන්න. පාට පෑනකින් ලියාගමු. ශ්‍රී ලංකාව ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටියේ මධ්‍යයේ පිහිටා ඇති නිසා කියලා. ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටිය මධ්‍යයේ පිහිටා ඇති නිසා. භූතැටිය මධ්‍යයේ කියලා. භූතැටිය මධ්‍යයේ පිහිටා ඇති නිසා භූකම්පන සහ ගිනි කඳු අවදානම ඉතාමත් අඩුය. ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටිය මධ්‍යයේ පිහිටා ඇති නිසා භූකම්පන සහ ගිනි කඳු අවදානම ඉතාමත් අඩුය. නිල් පැනෙල් ලියන්න. භූකම්පන පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පාට පෑනින් වචන ලියාගන්න පුතේ. භූකම්පන මානයක් භාවිතා කරයි. භූකම්පන මානයක් ඉතුරු ටික නිල් පැනින් ඔය තොරසර නිල් පාටෙන් ලියුව ටික නෙමෙයි සර් පාට පෑන් ලියන්න ඕනේ. නෑ නේ පුතේ දැන් ඔයාලට පේනවනේ මම මේ ලියලා තියෙන පාට. හරි. මේ දම් පාටින් ලියලා තියෙන එක තමයි පාට පෑනෙන් ලිව්වේ. ඉතුරු ටික නිල් පෑනෙන්. ඒ නිල් පෑනෙන් ලියපු ටික අතරේ ආපහුම මේ භූකම්පන මානය කියන එක highlight වෙන්න ඕනේ. ඒක වෙන පාටකින් ලියලා තියෙන්නේ. හරි නේද? භූකම්පන පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා භූකම්පන මානයක් භාවිතා කරයි. හදාගන්න එක. දැන් කාට හරි පාට පෑනෙන් ලියන්න බැරි වුණා නම් එතන highlight කරගන්න පුළුවන්. highlight pen එකක් පාවිච්චි කරලා highlight කරගත්තට ගැටලුවක් නෑ. අවශ්‍ය කොටස විතර. හරි. හැම එකම පුතේ පාට පෑනෙන් ලියන්න යන්න එපා. අනවශ්‍ය දේවල් මේ වැදගත්ම කරුණු ටික තමයි ওই පාට පෑනෙන් ලියන්න කියලා උපදෙස් දෙන්නේ. ඒ නිසා ඒ කොටස විතරක් පාට පෑනෙන් ලිව්වම ප්‍රමාණවත්. නැත්නම් හැම එකම පාට පෑන් වලින් ලියන්න ගියාට පස්සේ මොනවද පාඩම් කරන්න ඕනි වැදගත් කරුණු මග ඇරෙන්නේ නැති වෙන්න මතක තියාගන්න ඕනි කරුණු මොනවද කියලා වෙනම අඳුන ගන්න බැරි වෙයි. හරි. ඒ නිසා ඒ කියන කොටස විතරක් පාට පෑනෙන් ලිව්වම ප්‍රමාණවත්. හරි. එතෙන්ටම ලියා ගන්න. ආයිත් පාට පෑනෙන් කොටසක් ලියා ගන්න. ශ්‍රී ලංකාවේ පාට පෑනෙන් ලියන්නේ
පල්ලේ කැලේ ප්‍රදේශය ආශ්‍රිතව පල්ල කැලේ ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පන මානයක් ස්ථාපිත කර ඇති අතර භූකම්පන මානයක් ස්ථාපිත කර ඇති අතර එමගින් භූකම්පන පිළිබඳව ස්වයංක්‍රීයව තොරතුරු සටහන් කර ගැනීම සිදු කරයි. භූකම්පන පිළිබඳව ස්වයංක්‍රීයව තොරතුරු සටහන් කර ගැනීම සිදු කරයි. තොරතුරු සටහන් කර ගැනීම සිදු කරයි. හරි නේද? තව දෙයක් පොතේ භූකම්පන මානයකින් තමයි එතකොට භූමිකම්පාවක් පිළිබඳ තොරතුරු සටහන් කරන්නේ. හැබැයි භූමිකම්පාවක් කලින් සිදු වෙනවා කියලා අඳුරගන්න හැකියාවක් නැහැ. දැන් කියන්නේ දැන් කාලගුණ අනාවැකියක් කියනා වගේ අනිද්දා දවසේ මෙන්න මේ වෙලාවට භූමිකම්පාවක් ඇති වෙනවා කියලා කලින් අනාවැකියක් කියන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ওই භූකම්පන මානයකින් භූකම්පනයක් සිදු වුණාට පස්සේ භූකම්පනය පිළිබඳ යම්කිසි තොරතුරු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ භූකම්පනය වුණාට පස්සේ ඒකේ විශාලත්වය පිළිබඳ තොරතුරු සටහන් වීමක් තමයි ඔක සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම ලංකාව මේ විදිහට තියෙනවා කියලා හිතන්නකෝ. හරි. ශ්‍රී ලංකාව මේ විදිහට තියෙනවා. මේ පැත්තේ තියෙන සුමාත්‍රා දූපත් ආශ්‍රිතව තමයි ওই 2004 සිදුවෙච්ච භූකම්පනය සිද්ධ වුණේ. සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූකම්පනයක් සිද්ධ වුණා. හරිද? දැන් මේ භූමිකම්පනය සිද්ධ වුණාම ඒ සුමාත්‍රා ආශ්‍රිතව තියෙන භූකම්පන මානවල ටක් ගාලා ওই භූකම්පනයේ සටහන් වෙනවා. එතකොට ඒ ප්‍රමාණය භූකම්පනයේ ප්‍රමාණය අපි මනිනවා පුතේ රිච්ටර් ඒකක වන රිච්ටර් පරිමාණයෙන් තමයි මනින්නේ. රිච්ටර් ඒකක කීයක්ද කියලා ඒකේ විශාලත්වය සඳහන් වෙනවා. අපි හිතමු රිච්ටර් ඒකක 8.1ක භූමිකම්පනයක් සිදු වුණා කියලා. දැන් මේ සිදුවෙච්ච භූකම්පනයේ බලපෑම අනෙකුත් රටවල් වලට පැතිරිලා යන විදිහ මම මේ රතු පාට පෑනින් අඳින්නේ. මේ බලන්න. හරි. මෙහෙම වෘත්තාකාරව මේ භූකම්පනය මෙහෙම පැතිරිලා යන්න පුළුවන්. අනෙකුත් රටවල් වලටත් ඒක භූකම්පනය පැතිරෙනවා. දැන් එහෙම පැතිරෙන්නේ යම්කිසි කාලයක් ගත වීම සිද්ධ වෙනවා. මේ භූකම්පන තරංගය අනෙකුත් රටවල් වලට ගමන් කරන්නේ යම්කිසි කාලයක් ගත වෙනවා. එතකොට ඒ ඉතාම පුංචි කාලයක් ඇතුළත වුණත් අනිත් රටවල් වලට එතකොට දැනුම් දීමක් කරන්න පුළුවන්. මෙහෙම සුමාත්‍රා දූපත් ආශ්‍රිත භූමිකම්පනයක් ඇති වෙලා තියෙන එක විශාලත්ව රිච්ටර් එකක 8.1යි. අවට තියෙන රටවල් ඒ පිළිබඳව අවධානයෙන් සිටින සමහර වෙලාවට සුනාමි තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන් කියලා එහෙම අනතුරු ඇඟවීමක් කරන්න පුළුවන්. ඒ අරින්න මේකේ භූමිකම්පාව නවත්තා ගැනීමට ක්‍රමවේදයක් හෝ කලින් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. හරිද? ඔය වගේ තත්ත්වයක් තමයි එතකොට තියෙන්නේ. එහෙනම් අපි මේ පිළිබඳව චෝටි සටහනක් ලියලා මේ වැඩේ ඉවර කරමු. මෙහෙම ලියා ගන්න. අලුත් රූලකින් ලියන්න. නිල් පාට පෑනෙන් ලියන්න පටන් ගන්නකො.
භූකම්පනයක විශාලත්වය ප්‍රකාශ කිරීමට රිච්ටර් පරිමාණය භාවිතා කරන අතර භූකම්පනික විශාලත්වය ප්‍රකාශ කිරීමට රිච්ටර් පරිමාණය භාවිතා කරන අතර එය රිච්ටර් ඒකක වලින් ප්‍රකාශ කරනු ලැබේ. රිච්ටර් ඒකක වලින් ප්‍රකාශ කරනු ලැබේ. උදාහරණ ඔය භූකම්පන පිළිබඳව පොතේ ඔය නිවුස් වලට එහෙම පණිවිඩයක් දෙනකොට ප්‍රවෘත්තියක් කියනකොට මේ වගේ තොරතුරු පිළිබඳව ඔයාලට අහන්න ලැබෙනවා. ඒවා පොඩ්ඩක් හරියට අහුම්කම් දෙන්න. එතකොට සමහර විට මේ වගේ අවස්ථා අහලත් ඇති. ඒවත් මතක් වෙනවා ඇති. උදාහරණයක් අපි ලියාගමුකෝ මෙහෙම. 2004 12:26 නිල් පෑනෙම ලියාගන්න පුතේ. සුමාත්‍රා දූපත් අසල රිච්ටර් ඒකක 9.1 වන භූකම්පනයක් ඇතිවිය. මේ හේතුවෙන් හටගත් සුනාමි තත්ත්වය හේතුවෙන් ලෝපුරා මිනිස් ජීවිත 2,50,000ක් හානි විය. හරි. එතකොට ලංකාවේ 40,000ක් මරුණා පුතේ මේ කාලේ. 2,50,000ක් මිනිස් ජීවිත හානි විය. හරි නේද? ඔයාලට පුතේ ගෙදරදී කරන්න මම චූටි හෝම්වර්ක් එකක් දෙන්නම්. මේ අපි අර මේ මොනවාද භූතැටි දැක්වෙන සිතියම තියෙන්නේ. මෙන්න මේ සිතියම. හරිද? ඔයාලා කඩෙන් ලෝක සිතියමක් අරගන්න. කඩෙන් ලෝක සිතියමක් අරගෙන ඒ ලෝක සිතියමේ ඔයාලට පුළුවන් විදිහට මේ භූතැටි මායිම් ටික නිවැරදිව ලකුණු කරන්න. හරිද? භූතැටි මායිම් ටික ඔය කළු පාටින් ඇඳලා තියෙන රේඛා ටික නිවැරදිව ලකුණු කරලා මේකේ තියෙන ඔය භූතැටි ටික නම් කරන්න ගෙදරදී. හරිද? සමහරට ඔයාලගේ ලෝක සිතියම ඇති. ගෙවල් ළඟ හිම පොඩි කඩයක් තියෙනවා නම් ඒව සාමාන්‍යයෙන් බඩු ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් එහෙම අරගෙන නැත්තම් පුළුවන් වෙලාවක අරගෙන මේ වැඩේ කරන්න. ඒකට මේකේ තියෙනවා භූතැටි කීපයක් දාලා. යුරෝපා භූතැටිය තියෙනවා, අප්‍රිකා භූතැටිය තියෙනවා, ඕස්ට්‍රේලියන් ඉන්දියන් භූතැටිය. මේකට තමයි අපි ඉන්දෝ ඕස්ට්‍රේලියා භූතැටිය කියලා කිව්වේ.
ඇන්ටාර්ක්ටිකා භූතැටිය, පැසිෆික් භූතැටිය, උතුරු ඇමරිකා භූතැටිය, දකුණු ඇමරිකා භූතැටිය ආදී වශයෙන් මෙහෙම කීපයක් ඔයාලට නම් කරලා පෙන්නන්න පුළුවන්. හරි. එහෙනම් අපි ප්‍රශ්නයක් එතෙන්ට ලියාගමු හෝම්වර්ක් එකක් විදිහට. කළු පෑනෙන් ලියන්න ප්‍රශ්නේ. අංක 1 දාලා ලියා ගන්න කළු පෑනෙන්. පෙළපොතෙහි අටේ අට රූපයෙහි දැක්වෙන ආකාරයට අටේ අට රූපයෙහි දැක්වෙන ආකාරයට ලෝක සිතියමක භූතැටි මායිම් ලකුණු කර භූතැටි පහක් නම් කරන්න. හරි. මේ ඔබට ඔයාලට විද්‍යාවට එහෙම ලකුණු කරන්න සිතියම් වල ලකුණු කරන්න කියලා ප්‍රශ්න දෙන්නේ නැහැ. මම මේ ඔයාලට මේකේ භූතැටි මායිම් ටික අතින් අඳින්න ඕන හින්දා පොඩි ක්‍රියාකාරකමක් විදිහට දුන්නේ. මේවා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. එකපාරක් ඇන්දම ප්‍රමාණවත්. මේ වැඩේ විතරක් කරාම ප්‍රමාණවත්. මතක තියාගන්න අනිවාර්යෙන් ශ්‍රී ලංකාව අයිති වෙන භූතැටිය නම් මතක තියාගන්න. ඒකට ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටිය කියලාත් කියනවා. ඕස්ට්‍රේලියානු ඉන්දියානු භූතැටිය කියලා කියන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී ඉන්දියානු භූතැටිය කියලා විතරක් කියන අවස්ථාවක් තියෙනවා. හරි. ඔන්න මම මේ නම් ටික ආයෙ මෙතන ඕනනම් ලියන්නම් එකපාරක් මේ බලන්න. අපි කලින් ලියපු නම තමයි ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටිය කියන එක. හරි. මේක අනික් පැත්තට ලියනවා කොහොමද? ඕස්ට්‍රේලියානු ඉන්දියානු භූතැටිය කියලා. ඕස්ට්‍රේලියා ඉන්දියානු භූතැටිය. එහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් ඉන්දියානු භූතැටිය කියලාත් කියනවා. කෙටි. හරි. මේ නම් තුනම තියෙන්නේ අපේ භූතැටියට. එතකොට මේක නම් මතක තියෙන්න ඕනේ, අනිත් ඒවා මතක නැති වුණාට. හරි. ඊළඟ දේ තමයි පුතේ මේ භූතැටි මායිම් සමහර ඒවා පොළොව මතු පිටින් පේනවා කියලා කිව්වනේ. එතකොට ඒ පොළොව මතු පිටින් පේන භූතැටි මායිමක් තමයි සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය කියලා කියන්නේ. කලින් එක පොඩ්ඩක් දාන්න බෑ. හරි මම ඒක ආයෙ දාන්නම්. මේක අහගන්නකෝ ඉස්සෙල්ලම. හරි. මේ තියෙන පුතේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය කියන එක මේක පොළොව මතු පිටින් තියෙන භූතැටි මායිමක්. ඔයාලට පේනවද බලන්න මේ තියෙන සිතියමේ මෙහෙම රතු පාටින් අඳින රේඛාව බලන්න. ඔන්නෝම රේඛාවක් විදිහට භූතැටිය වෙන් වෙලා තියෙනවා. ඉතින් මේකේ එක භූතැටියක් උතුරු ඇමරිකානු භූතැටිය, උතුරු ඇමරිකාවේ තමයි පින්නේ ඇමරිකානු භූතැටිය. අනිත් එක පැසිෆික් භූතැටිය. මේක උතුරු ඇමරිකානු භූතැටිය කියලා පිළිගමු. මේක පැසිෆික් භූතැටිය. හරි නේද? ඉතින් මේ තියෙන විභේදනය නැත්නම් මේ පොළවේ තියෙන පැල්මක් විදිහට අගාධයක් විදිහට මේ පේන කොටස කිලෝමීටර් 1000 ගණනක් දිගයි. කිලෝමීටර් 1000ක් පමණ දිගයි. හරිද? ගුවන් යානයකින් මේ විභේදනයට ඉහළින් ගමන් කරනවා කියලා හිතන්න කවුරු හරි කෙනෙක්. එතකොට ගුවන් යානයකින් මේ විභේදනයේ ගමන් කරන්න පැයක විතර කාලයක් යනවා. ඉහළින් ගමන් කරන්න
පැයක විතර කාලයක් ගත වෙනවා. මේක ඒතකොට විශාල විභේදනයක් මේක සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය කියන. දැන් ලංකාවේ විශාලත්වයත් එක්ක බැලුවොත් එහෙම මුළු ලංකාවම මේ හරිය අපි ප්‍රමාණය සාපේක්ෂව ඇන්දොත් මෙන්න මේ වගේ. හරි. ලංකාවේ ප්‍රමාණය ගත්තට පස්සේ මේ වගේ. ලංකාව විතර 2.5 විතර දිගට තියෙන මේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය. හරි. ඒකත් ඉතින් මතක තියාගන්න. මම ඒක ඔයාලට බලන්න වීඩියෝ ක්ලිප් එකක් ගෲප් එකට දාන්නම් පුතේ. ගුවන් යානයකින් යන ගමන් ගත්ත ඡායාරූපයක් තමයි මෙතනත් දාලා තියෙන්නේ. මේක චූටි එකක් එහෙම නෙමෙයි කිලෝමීටර් 1000ක් විතර දිග එකක්. ගුවන් ගමනක් මේක දිගේ ගියොත් පැයක එකහමාරක විතර ගුවන් ගමනක් යන්න පුළුවන්. මහ විශාල විභේදනයක්. හරි. භූතැටි මායමක් පොළොව මතු පිටින් පෙනෙන අවස්ථාව. හරිද? දැන් ඔයාලට මම මේ භූතැටි තියෙන විදිහ පෙන්වන්න පුතේ අර බිත්තර කටුවක උදාහරණයක් ඔයාලට මම කිව්වා. දැන් ඔයාලගේ පෙළ පොතේ දාලා තියෙනවා තවත් වෙනස් උදාහරණයක්. මේකත් ඔයාලට ගෙදරදී ඕනනම් කරලා බලන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ අපි හිතමු මේක දොඩම් ගෙඩියක් කියලා හිතන්න. දොඩම් ගෙඩියක් නිසා මම ඔන්න තැඹිලි පාට දානවා. මේ තියෙන දොඩම් ගෙඩිය නටුව තියෙන ප්‍රදේශය. හරි. මෙහෙම තියෙනවා. දැන් මේ දොඩම් ගෙඩිය අපි ලෙලි ගහනකොට මොකද කරන්නේ? මේකේ තියෙන මේ තැඹිලි පාට පොතු කොටස් ටික අපි ගලවනවනේ. ඒ ගලවන කොටස් ටික අපි විසි කරලා දාන්නේ නැතුව එකතු කරොත් හරි. හිතමු මෙහෙම ඔන්න එක කොටසක් මේ විදිහට ලෙල්ලක් ගැලෙවුවා. තව කොටසක ලෙල්ලක් ගැලෙවුවා මේ විදිහට. හරි. ඒව විසි කරන්නේ නැතුව අපි තියාගත්තා. හරිද? මෙහෙම තියාගත්තා නම් දැන් දොඩම් ගෙඩිය ලෙලි ගැහුවට පස්සේ ඇතුලේ දොඩම් බික් ටික තියෙනවනේ. මම ඒ කොටස මෙහෙම රතු පාටින් අඳින්න. හරි. රතු පාට නෑ. ආසන්න වශයෙන් මම මෙහෙම අඳින්නම්කෝ. මේ තියෙන්නේ දොඩම් බික් ටික. හරි. දැන් මේ වෙලේ තේරෙනවනේ. ඔය විදිහට දොඩම් ගෙඩිය ලෙලි ගහලා තියෙන්නේ. දොඩම් බික් ටිකත් මේ විදිහට තියෙනවා. අපි ඒක තාම කැමට අරගෙන නැහැ. දැන් ඔය තියෙන එක එක ගලවන ලද දොඩම් ලෙලි ටික එක එක ස්ථානවලින් තියලා නැවත තිබුණා වගේම දොඩම් ලෙලි ටිකින් මේ කොටස ආවරණය කරන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී තියෙන්නේ. මේ හරියට දොඩම් ගෙඩිය ඇතුලේ තියෙන දොඩම් බික් ටික පෘථිවියේ තියෙන ප්‍රාවරණය වගේ දොඩම් ලෙල්ල කියන්නේ භූතැටි මායිම් වලින් බෙන් වෙලා තියෙන පෘථිවි කබුල වගේ. හරි. දොඩම් ගෙඩිය ලෙල්ල උපමා කරනවා භූතැටි මායිම් සහිතව වෙන් වෙලා තියෙන පෘථිවි කබුලට. හරිද? මම මේක ලියන්න ගියේ නෑ. මේ ටික එතකොට පෘථිවියේ තියෙන ප්‍රාවරණය කියලා අපිට උපමාවට ගන්න පුළුවන්. එහෙම ක්‍රියාකාරකමක් තියෙනවාලට කරන්න කියලා මම ඒක ලියන්න ගියේ නෑ. ඒක සරල උදාහරණයක් නිසා. ඉන්න බලන්න ක්‍රියාකාරකම් මම පෙන්නන්න ඔයාලට. අවසාන ක්‍රියාකාරකම් විදිහට තියෙන මේ තියෙන්නේ භූතැටි චලනය ආදර්ශනය කිරීම කියලා. එහෙම දොඩම් ගෙඩියක් අරගෙන කොටස් දෙකකට ඒක ලෙල්ල ගලවලා ඒ දෙක දෙපැත්තට චලනය කරලා බලන්න කියලා තියෙනවා. හරි. ඒක මම ලියන්න යන්නේ ඊට වඩා ගොඩාක් උපමා අරගෙන අපි මේ කතාව දැන් පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට ගෙදරදී කරන්න තියෙනවා මෙන්න මේ හෝම්වර්ක් එක. මේක අභ්‍යාස කරන්න ගෙදරදී. පෙළපොතේ තියෙන අභ්‍යාස කරලා ඊළඟ දවසේ පාඩමට සම්බන්ධ වෙන්න. ඊළඟ දවසේ අපි ආලෝකයේ පාඩම පටන් ගන්නවා. හරි. 9 වෙනි පාඩම පටන් ගන්න ඊළඟ දවසේ අභ්‍යාසය නම් ගෙදරදී කරන්න. right. අදට පාඩම් පොතේ මෙතනින් ඉවර කරන්න යන්නේ. ලබන සතියේ පුතේ අලුත් පාඩම පටන් ගන්න නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඉස්කෝලේ යාළුවෝ එහෙම විද්‍යාපන්තියක් හොයන අලුත් අය ඉන්නවනම් ඒගොල්ලන්ටත් පණිවිඩය දෙන්න. විද්‍යාපන්තිය පිළිබඳව යාළුවෝ කීප දෙනෙක් පුළුවන් නම් සම්බන්ධ කරලා දෙන්න කියලා මතක් කරනවා.
එන අපි ඊළඟ දවසේ පාඩම හම්බෙමු පුතේ. ආයිබෝවන්. හෝම්වර්ක් එක අනිවාර්යයෙන්ම කරලා තියන්න අභ්‍යාස කරන්න. අයිබෝවන් සර්. ආයිබෝවන් පුතේ. ආයිබෝවන්. සර් ආයිබෝවන් පුතේ.